समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्दम्मं मुनिराजस्स सुनन्तु सग्गमुक्खदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස ඒ අපගේ ශාස්ත්‍රු වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දෙනාගේම নমස්කාරය වේවා. සුපින්වත්නි, ඔබ හැම දෙනාම අදත් ඊ타ම ශ්‍රද්ධාවෙන් ධර්ම ශ්‍රවණය කරන්නටයි බණ අහන්නටයි බලාපොරොත්තු වන්නේ. අද මේ උතුම් දේශනාවේ දායකත්වයෙන් කටයුතු කරනු ලබන්නේ 215න් 106 ලිබර්ටි පාක් කැස්බෑව ලිපිනේ පදිංචි රුයිනි දිසානායක සහ පානදුරේ පදිංචි අරෝෂා ජයමාලි කියන පින්තුන් විසින් දේශනාවට දායකත්වයෙන් කටයුතු කරනවා. ඒ ඇත්තන්ගේ දේශනා අරමුණු සිහි කරලා අපි ධර්ම දේශනාව අවසානයේ පුණ්‍යානුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. දැන් ධර්ම ශ්‍රවණය කරන්නට කාලය. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ අපට මතක් කළා ජීවිතේ මිනිස්සුන්ගේ අභ්‍යන්තර සිත වැඩ කරන ආකාරය ලෝකේ කිසිම ශාස්ත්‍රූවරයෙක් නොවදාළ විදිහට. ඒක තමයි බුදුදහමේ පවතින විස්මය. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් හැටියට පවතින අභිමානයත් ඒකම තමයි. හේතුව තමයි මේ ලෝකයේ පුද්ගලයා තුළ පවතින අභ්‍යන්තර චිත්තසංතානයේ ස්වභාවය දිහා බැලුවහම, හිත වැඩ කරන විදිහ බැලුවහම අපට තේරෙන දෙයක්, දැනෙන දෙයක් තමයි මේ බුදුරජාණන් වහන්සේ සිත සම්බන්ධ පැහැදිලි කොට වදාළ පණිවිඩය ලෝකයේ කිසිම පුද්ගලයෙකුට අභියෝගයට ලක් කරන්න බෑ කියන කාරණේ. ඒක හරි පුදුමයි. ඒක හරි විස්මයජනකයි. ඒ නිසා පින්වත්නි, මේ ස්කන්ධයන්ගේ යථාර්ථය පිළිබඳ අවබෝධයක් අපි හැම කෙනෙකුටම තියෙන්න ඕන. ඒතර බුද්ධ දේශනාව තුලින් අත්දකින්න යථාර්ථයට විවෘත වෙච්ච පුද්ගලයෙක්ගේ ආධ්‍යාත්මයේ කෙබඳු එකක්ද කියලත් අපට අවබෝධයක් තියෙන්න ඕන. ආර්ය ශ්‍රාවකයෙක් විදියට බුදුරජාණන් වහන්සේ අපට මතක් කරනවා තමන්ගේ අත්දැකීමට තමාව වනසන්ට නොදී තමන්ගේ හිත පරිස්සම් කරගන්න අපට වැඩපිළිවෙලක් තියෙන්න ඕන. ඒතකොට මේ වැඩපිළිවෙල තුල දායාද වෙනකොට පින්වත්නි, අපේ හිත වෙනසෙන්ට නොදී අපේ අභ්‍යන්තරයේ හිත සැනසින්ට හේතු වන, සැනසීම පදනම් කරගත්ත ඊතා ප්‍රශස්ත ශ්‍රාවක භාවයක් අපේ හිත තුල ගොඩ නැගෙනවා. ඒ ප්‍රශස්ත ශ්‍රාවක භාවය කියන එක තවත් කෙනෙකුට උපද්දවල දෙන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒ ප්‍රශස්ත ශ්‍රාවක භාවය කියන එක තවත් කෙනෙකුට මතු කරලා දෙන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒ ප්‍රශස්ත ශ්‍රාවක භාවය කියන එක තම තමා විසින් ගොඩනගා ගන්න ඕන දෙයක්. තමන් විසින්ම උද්ගත කරගන්න ඕන ස්වභාවයක්. එතකොට මේ ස්වභාවයේ මතු කර ගැනීම පිණිස බුදුරජාණන් වහන්සේ අපට ඊටාම කරුණාවෙන් අනුශාසනා කළා.
ඒ කියන්නේ හිත නිකලෙස් භාවයට පත් කරගෙන කෙලෙසුන්ගෙන් පීඩා නොවිඳින ශ්‍රාවක භාවයක් තුල ආධ්‍යාත්මී ගොඩනගා ගැනීම පිණිස බුදුරජාණන් වහන්සේ අපට නිරන්තරයෙන් ධර්මයෙන් කරුණු කියලා දුන්නා. එතකොට මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධයන් පිළිබඳව යථාර්ථ අවබෝධයත් රූපේ කියන්නේ කවරක්ද? රූපේ ස්වභාවය කුමක්ද කියලා මේ විදියට ස්කන්ධයන් පහම පිළිබඳ යථාර්ථ අවබෝධයට පත් වුණාට පස්සේ ඒවා ක්‍රියාත්මක වෙන විදිය දැනගත්තට පස්සේ නිරන්තරයෙන් මෙබඳු ධර්ම ටිකක් මගේ හිත තුළ සමුදය වී නිරුද්ධ වී යනවා විනා වෙන කිසිම ක්‍රියාවලියක් මේ ඇස්සේ නැහැ කියන එක තේරුම් ගත්තට පස්සේ ඒ තේරුම් ගත්ත ශ්‍රාවකයා තුළ ගැඹුරු අවබෝධයක් තුළ හිත පිහිටනවා. ඒ පිහිටියාට පස්සේ එයාව හොලවන්න බෑ. ඒ කියන්නේ මේ ලෝකයේ ශබ්දවලට, මේ ලෝකයේ රූපවලට, මේ ලෝකයේ දැනෙන පහසට, මේ ලෝකයේ අත්දකින්න අරමුණු වලට එයාව හොලවන්න බෑ. මොකද එයා දන්නවා ඇතුලේ ක්‍රියාත්මක වෙන ක්‍රියාත්මක වීම මෙන්න මේ බඳු එකක්. ඒකයි අර බුදුදහම කියන්නේ මුලින්ම ඔය මොන කතාවටත් කලින් මේ ස්කන්ධයන්ගේ යථාර්ථය මොකක්ද කියලා තේරුම් ගන්න කියන එක. දැන් බුදුරජාණන් වහන්සේ මතක් කරනවා දැන් රූපය කියන්නේ කවරක්ද? රූපේ ස්වභාවය මොකක්ද? මෙන්න මේ ගැන ඉස්සල්ලා නුවණක් හදා. මොකද කවර නුවණටත් වඩා මේ ටිකයි වැදගත් කාරණේ. දැන් රූපය කියන්නේ මොකක්ද ඇත්තටම? රුප්පතීතිකෝ භික්කවේ තස්මා රූපන්ති උච්චති. රූපය කියලා කියන්නේ බිඳී යන නිසා. බිඳී යන නිසා. රූපය කියන්නේ මොකද්ද? රුප්පතීති. බිඳෙන නිසා රූපේ කියන්නේ. මේ රූපේ නිරන්තරයෙන් බිඳිලා යනවා කියන එක දෙවනි පියවර විදියට දැනගන්න ඕනේ. රූපේ කියන්නේ බිඳී යාම කියලා දැනගන්නවා පළවෙනියෙන්ම. මොන වගේන්ද රූපේ බිඳෙන්නේ? සීතලෙන් බිඳෙන්න පුළුවන්. උෂ්ණයෙන් බිඳෙන්න පුළුවන්. බඩගින්නෙන් බිඳෙන්න පුළුවන්. පිපාසයෙන් බිඳෙන්න පුළුවන්. මැසි මඳුරු සර්ප ආදී උවදුරු වලින් බිඳෙන්න පුළුවන්. අවුවෙන් සුළඟින් බිඳෙන්න පුළුවන්. මේ රූපේ නිරන්තරයෙන් බිඳෙනවා. ඒ වගේම තමයි මේ රූපය සිතුවිලි වලින්ද වහවහ බිඳි බිඳි යනවා කියන එක දැනගන්න ඕනේ. දැන් රූපේ බිඳෙන්න පුළුවන් පැති දෙකක් තියෙනවා. ඒ පැති දෙකම ගැන බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙකුට නුවණක් තියෙන්න ඕන. ඒ පැති දෙකම ගැන නුවණක් තියෙන්න ඕන. එතකොට රූපය කියන්නේ බිඳිලා යන නිසා ඒක අවුවෙන්ද, සුළඟෙන්ද, සීතලෙන්ද, උෂ්ණයෙන්ද, බඩගින්නෙන්ද, පිපාසයෙන්ද, මැසි මදුරු වදුරු වලින්ද, අවුවෙන්ද, සුළඟෙන්ද බිඳෙන්න පුළුවන්. එතකොට ඔන්න එක පැත්තක නුවණ තියෙනවා. අනිත් පැත්තේ බලනවා මේ සිතුවිලි මාත්‍රයක් ගානේ මේ රූපය වහ බිඳෙනවා කියලා රූපය ගැන සියුම්ම නුවණක් හදා ගන්න ඕන. ඊට පස්සේ මේ වේදනාව කියන්නේ කවරක්ද කියලා දැනගන්න ඕන. වේදියතීතිකෝ භික්කවේ තස්මා වේදනාති උච්චති. විඳිනවා කියන අර්ථයෙන් තමයි වේදනා කියන්නේ. විඳිනවා. එතකොට විඳිනවා කියන එක හැම වෙලාවකම වේදනාව පිළිබඳව පළල් නුවණක් තියා ගන්නවා නම් එයා දැනගන්න ඕන පොදුවේ මේ හිතේ වේදනා ඇති වෙන්නේ ඒකත් දෙපැත්තකින් නුවණ හදා ගන්න ඕන. මේ හිතේ වේදනා ඇති වෙනවා සැප වේදනා. එතකොට මේ හිතේ වේදනා ඇති වෙනවා දුක් වේදනා. මේ හිතේ වේදනා ඇති වෙනවා අදුක්කම සුඛ වේදනා. ඊට පස්සේ වේදනාවට අනුව නැවත නැවත රූපයත් හෙළ වෙනවා. සැප වේදනාවට රූපය මේ hina වෙනවා. සතුටු වෙනවා. උඩ පනින රූපේ විශාල වෙනස්කම් ගොඩක් ඇති වෙනවා. දුක් වේදනාවට මේ රූපය චලනය වෙනවා. දුක් වේදනාව නිසා මේ රූපය චලනය වෙනවා. කොහොමද? අඬනවා, වැළපෙනවා, පපුවට අත් දෙකින් ගහ ගන්නවා, කෑ ගහනවා, විලාප තියනවා. නිරන්තරයෙන්ම මේ රූපය චලනය වෙනවා. එහෙනම් මේ රූපය සැප වේදනාවටත් එළවෙනවා,
දුක් වේදනාවටත් එළවෙනවා. මේ විදිහට වේදනා තුනක් හිත තුළ උද්ගත වෙනවා කියලා දැනගන්නවා. විඳිනවා කියන අර්ථයෙන් තමයි වේදනා කියලා කියන්නේ. එතකොට වේදනාව කියන එක තව පැත්තකින් දැනගන්නවා හැම මොහොතකම කවර හෝ වේදනාවක් මත හිත පවතිනවා කියලා. කොහොමද? චක්කු සම්පස්සජා වේදනා, සෝත සම්පස්සජා වේදනා, ගාන සම්පස්සජා වේදනා, ජීවහා සම්පස්සජා වේදනා, කාය සම්පස්සජා වේදනා, මනෝ සම්පස්සජා වේදනා කියලා වේදනාව කියන එක නිරතුරුව මේ හිත තුළ උද්ගත වෙනවා. හැම වෙලාවකම පුද්ගලයා වේදනාවෙන් නිදහස් නෑ කියලා දැනගන්නවා. ප්‍රධාන වශයෙන් ඕලාරික වශයෙන් සැප වේදනා දුක් වේදනා අපිට ප්‍රකටයි. නමුත් එතනින් එහාට ගින් එයා දැනගන්නවා හැම වෙලාවකම හිත තුළ මනාපමනාපකම් එක සියුම් වේදනාවක භාවයක් මේ මනස තුළ ක්‍රියාත්මක වෙනවා. ඒ වේදනාවෙන් නිදහස් නෑ. අපි හැම වෙලාවකම වේදනාව තුළ ඉන්නවා. අවබෝධයට පත් වෙන තාක්කල් වේදනාවෙන් නිදහස් නෑ කියලා දැනගන්නවා. දැන් මේ Tamanගේ ඇතිවෙන ක්‍රියාවලිය පිළිබඳ හිත නිවනට පත් කර ගැනීම පිළිබඳ හිතේ ස්වභාවය පිළිබඳ අවබෝධ කරගන්න කැමැති අවබෝධය හදාගන්න ආසා කරන උවමනාවක් තියෙන ශ්‍රාවකයෙක් කල්පනා කළ යුතු ආකාරය ගැනයි මේ ධර්මයේ පැහැදිලි කරන්නේ. ඊළඟට කිංච බික්කවේ සංඥාවදේත. මොකද්ද මේ සංඥාව කියලා කියන්නේ? සංජානාති සංජානාති කෝ බික්කවේ තස්මා සංඥාති උච්චති. සංජානාති කියන අදහසින් හඳුන ගන්නවා කියන අදහසින් සංඥා කියන්නේ. එතකොට හඳුනා ගැනීම ඕලාරික විදියට එක එක හඳුනා ගැනීම තියෙනවා. රූප හඳුන ගන්නවා, ශබ්ද හඳුන ගන්නවා, ගන්ධ සුවඳ හඳුන ගන්නවා, රස හඳුන ගන්නවා. ඔහොම කියලා මුලින් සංඥාව පිළිබඳ ඕලාරික අදහසක් ගන්නවා. එතනින් පස්සේ සංඥා කියන එක පිළිබඳ ගැඹුරු අවබෝධයක් හදා ගන්නකොට ඇත්තටම රූප නොව හඳුනගන්නේ වර්ණයයි හඳුනගන්නේ. ඒ වර්ණය මගේ ඝන සංඥාව නිසා එක එක නම් දාලා ගෝත්‍ර දාලා ස්වභාවයන් ආරෝපණය කරලා අපි හඳුන ගන්නවා. එතකොට මේක තමයි ස්වභාවය. කිංච බික්කවේ සංඥා වදේත. සංඥාව කියන්නේ කුමක්ද? එතකොට මේ සංඥාවේ යථාර්ථය කියන්නේ කුමක්ද? සංඥාව පිළිබඳ බුදුදහමේ කේන්ද්‍රගත කියවීම කවරක්ද? තාම පැහැදිලි නුවණක් හදාගන්න. එතකොට සංජානාති අඳුන ගන්නවා. මොනවද අඳුනගන්නේ? කවරක්ද අඳුනගන්නේ? දැන් ඉස්සෙල්ලා රූප අඳුන ගන්නවා, ශබ්ද අඳුන ගන්නවා, ගන්ධ සුවඳ අඳුන ගන්නවා කියලා පොදුවේ අඳුනගත්තා. නමුත් සංජානාති කියන්නේ අඳුනගන්නේ රූප නොව අඳුනගන්නේ වර්ණයයි. නිල් පාට, පීතකම්පි, ඊට පස්සේ රතු පාට, කහ පාට, සුදු පාට. අන්න හඳුනගන්න එක ගැඹුරින් දැනගන්නවා. රූපය නොව, දුව නොව, පුතා නොව, කාර්යක නොව, ගෙදර නොව, ගස නොව, ඉඩම නොව, පොල්ගස් නොව, කුඹුර නොව මේවා අඳුන ගන්නවා කියලා අපි මේ සංඥාවත් එක්ක ඝන සංඥාවත් එක්ක මිශ්‍ර කරලා අපි ඇතුළට ගත්තට දන්න දේම අඳුන ගත්තට නමුත් රූප අඳුන ගන්නවා නොව සැබවින්ම සංඥාව කියන්නේ වර්ණය හඳුනා ගැනීමයි. නිල් වර්ණය, කහ වර්ණය, සුදු වර්ණය ආදී වශයෙන් වර්ණය හඳුනා ගැනීමයි කියලා දැනගන්න. එතකොට දැන් මේ විදිහට දැන් ශබ්දේ වුණත් මේ විදියයි. රසය වුණත් මේ විදියයි. දැන් රස සංජානාති කියනකොට රස අඳුන ගන්නවා කියන එක නෙමෙයි. එතකොට රස අඳුන ගන්නවා කියනකොට දැන් පොළොස් රහ දාන්නවා. ඊට පස්සේ මාළු වල රහ දාන්නවා, මස් වල රහ දාන්නවා. එහෙම කියලා රස අඳුන ගත්තකොට රස කියන්නේ ලුණු රහ අඳුනනවා. ලෝණ කම්පි, අම්බිලම්පි, ඇඹුල් රහ,
කාරිකම්පි කර රහ, අකාරිකම්පි කර නොවන රහ, තිත්තකම්පි තිත්ත රහ. ඔන්න ඔය විදියට දිවහරහ රස අඳුනගත්තට අපි පොල් සම්බෝලවල රහ, පරිප්පුවල රහ, පොලොස්වල රහ, මාළුවල රහ, කිරිබත්වල රහ කියලා අපි ඒක ඇතුළට ගත්තට ඇත්තටම අඳුනගන්නේ මෙන්න මෙබඳු ස්වභාවයක් නේද කියලා මේක දෙපැත්තකින් දැනගන්නවා. ඊළඟට සංස්කාර කියන්නේ සංකත අபிසංකරොන්තීති භික්කවේ තස්මා සංකාරාති උච්චති. සංකත අபிසංකරොන්තීති හේතුඵල දහමින් සැකසුණු නිසා විශේෂයෙන්ම සකස් කරනවා කියන අදහසින්, ඒ කියන්නේ අபிසංකාර කියන අදහසින් සංස්කාර කියලා කියනවා. හේතුඵල දහමින් සැකසුණු නිසා විශේෂයෙන්ම සකස් කරන නිසා. සංකත අபிසංකරොන්ති විශේෂයෙන්ම සකස් කරනවා. මොනවද විශේෂයෙන්ම සකස් කරන්නේ? කවරක්ද විශේෂයෙන්ම සකස් කරන්නේ? මොනවද පින්වත්නි විශේෂයෙන්ම සකස් කරන්න තියෙන්නේ? මොනවද තියෙන්නේ? අන්න එතනදී පින්වත්නි ගැඹුරු කාරණයක් මතුවෙනවා. මොකද්ද? ඒ ගැඹුරු කාරණේ තමයි බුදුරජාණන් වහන්සේ මතක් කරනවා අபிසංකරොන්ති විශේෂයෙන්ම සකස් කරනවා කියලා කියන්නේ රූපය දැක්කට පස්සේ ඒ ඔස්සේ සිතුවිලි හිතට ගලාගෙන එනවා සංකාර. ඒ සිතුවිලි ගලාගෙන ඒම නිසාම තමා තුළ විශේෂයෙන් සකස් වීමක් තියෙනවා. නාම රූප ධර්මයන්ගේ විශේෂ සකස් වීමක් තියෙනවා. මනෝ සංචේතනාව ගලාගෙන ඒම නිසා නැවත කර්ම සකස් කරනවා විශේෂයෙන්. සිතින්ද කයින්ද වචනයෙන්ද. එතකොට මේ විශේෂයෙන්ම සකස් කරන අදහසක් තියෙන නිසා අපි කියනවා ඒකට සංකාර කියලා. ඊළඟට විඥානය කියන්නේ මොකද්ද? විඥානය කියලා කියන්නේ විජානාතිකෝ භික්කවේ තස්මා විඥානන්ති උච්චති. විශේෂයෙන් දැනගන්නවා කියන අදහසින් විඥානය කියලා කියන්නේ. ඒක දෙපැති දෙකකින් දැනගන්නවා. විඥානය කියලා අපි කතා කරනවා ප්‍රතිසන්දි වශයෙන්. ඒ වගේම විඥානය කියලා අපි කතා කරනවා. ඒ කියන්නේ ප්‍රතිසන්දිය ලැබෙන විඥාණයටත් විඥානය කියලා කතා කරනවා. ඒක ගැනත් නුවණක් හදාගන්නවා. එතකොට මෙතන විඥානය කියලා කියන්නේ විජානාති විශේෂයෙන් දැනගන්නවා කියන අදහසින්. එතකොට විශේෂයෙන් දැනගන්නවා කියන අදහසින් විඥානය කියලා කියනකොට එතන පින්වත්නි මොකද්ද මෙතන අදහස් කරන්නේ? ඒ කියන්නේ දැන් ඇහෙන් දකින රූපය චක්කු විඥාණයෙන් විශේෂයෙන් දැනගන්නවා. විශේෂයෙන් දැනගන්නවා. සෝත විඥාණය තුලින් ශබ්දය විශේෂ වශයෙන් දැනගන්නවා. ඒ විශේෂ වශයෙන් දැනගැනීම උච්චතම අවස්ථාව තමයි මගේ දරුවගේ කටහඬ. අපේ ගෙදර දොරේ හඬ, අපේ ගෙදර බෙල්ලිකේ හඬ මේ විදිහට විශේෂයෙන්ම දැනගන්න ගතියක් තියෙනවා. නිකන් සද්ද මාත්‍රේ විතරයි සෝත ප්‍රසාදයේ මත පතිත වෙන්නේ. නමුත් විශේෂයෙන් දැනගන්නවා. ඒකට විජානාති කියනවා. ඇඹුල් රහ විශේෂයෙන් දැනගන්නවා. අම්බිලම්පි විජානාති. ලුණු රහ විශේෂයෙන් දැනගන්නවා. ලෝණකම්පි විජානාති. ඒතර මේ විශේෂයෙන් දැනගන්නවා කියන අදහස පදනම් කරගෙන තමයි විජානාති විඥානය කියලා කියන්නේ. මේවා පිළිබඳ නුවණක් හදාගෙන මේවාගේ ඇතිවීම නැතිවීම පිළිබඳ දැනගත්තට පස්සේ පින්වත්නි එයාට තමාගේ ස්කන්ධයන් විසින් එයාගේ ජීවිතය තුළ උපාදානය වීම නවතිනවා. ඒක නවත්ත ගන්න ශ්‍රාවකයේ අභ්‍යන්තර චිත්තසංතානය තුළ කිසිදු සංකාරයකට නොඇලෙන තැනකට, කිසිදු සංකාරයක් උපාදානය නොවන තැනකට එයාගේ හිත ගොඩ නැගෙනවා. එතකොට එයාගේ මේ සංයෝගයේ මත නෙමෙයි එයාගේ ජීවිතේ පවතින්නේ විසංයෝගයේ මතයි. මොකද සංයෝගය කියලා කියන්නේම ස්කන්ධයන් සමග එක්ව වාසය කිරීම කියලා එයා දන්නවා.
සත්තවාතෝ බයං ජාතං නිකේතා ජායතේ රජෝ අනිකේත මසන්තාවං ඒතං වේ මුනිදස්සන. දැන් මේ ස්කන්ධයන් පිළිබඳ පළල් අවබෝධය හදාගත්තට පස්සේ ඊට පස්සේ මේ වාගේ ඇතිවීම හේතු සහිතව සිද්ධ වෙන ආකාරය දැනගත්තට පස්සේ මේවා නිරුද්ධ වීම මෙන්න මේ විදියටයි වෙන්නේ කියලා දැනගත්තට පස්සේ එයාට මේ කෙලෙස් වලින් පීඩා විඳින ගතිය අයින් වෙලා යනවා. එයා තුල මේ නිවසේ වාසය කිරීම කියන ස්වභාවය බැහැර වෙලා යනවා. සම්පූර්ණයෙන්ම මේ රූප වේදනා සංඥා සංකාර කියන ස්කන්ධයන් නැමැති ගෘහය අතහැර දාපු කෙනෙක් බවට පත් වෙනවා. මොකද මේවා ඇති වෙලා නැති වෙලා යන ස්වභාවයටයි අයිති කියලා දන්න කෙනා තුල. ඒතකොට ඒ බඳු ස්වභාවයට තමයි බුද්ධ කියලා කියන්නේ. අරහත් කියලා කියන්නේ ඒ බඳු ස්වභාවයකට. එතකොට ඒ බඳු ස්වභාවයට හිත හදාගත්තට පස්සේ මේ ලෝකයේ සමග එකතු වෙනකොට ඒ එකතු වීම මත ඇතිවෙන අන්තර් සම්බන්ධතාවය තුල කෙලෙස් ධර්මයන් උපදින්නේ නැතුව සම්පූර්ණයෙන් දුකෙන් නිදහස් වුණු ශ්‍රාවක භාවයක් ගොඩනගෙනවා. එතකොට ඒ ශ්‍රාවකයා තුල පින්වත්නි කෙලෙස් නැවත හිත තුල නූපදින විදියට ක්ලේශයන් හටගන්නේ නැති විදියට එයාගේ ජීවිතය තුල බොහොම ඉරියව්වල අභ්‍යන්තර චිත්තසංතානය තුල උපශාන්ත භාවයකට පත් වෙනවා. ඒතොර මේ උපශාන්ත භාවයට පත් වෙන්නේ මේ ලෝකේ කවරක් පිළිබඳවවත් නුවණ හදාගෙන නෙමෙයි. මේ ස්කන්ධයන් ඇති වෙලා නැති වෙලා යාමක් කර මේ ලෝකේ කිසිදු අත්දැකීමක් මත වෙනත් කවර දෙයක්වත් සිද්ධ වෙන්නේ නැහැ කියලා ඒ ශ්‍රාවකයා දන්න නිසා. ඒකයි මේ බඳු ශ්‍රාවකයේ චිත්තසංතානය ගැන පැහැදිලි කරද්දී කියන්නේ සංකාය වත්තූනි පහය බීජං සිනේහ මස්ස ජානුප්ප බුදුරජාණන් වහන්සේ මතක් කරනවා සිනේහ මස්ස ජානුප්ප වෙජ්ජෝ සචේ මුනි ජාති කයන්ත දස්සී තක්කං පහාය න උපේති සංකං. උන්වහන්සේ මතක් කරනවා සම්පූර්ණයෙන්ම ඒ ස්කන්ධයන්ගේ යථාර්ථ අවබෝධයත් එක්කම එයාගේ ජීවිතය තුළ කෙලෙස් ඉපදීමට යම් කාරණයක් තිබ්බනම් ඒ කෙලෙස් ඉපදීමට හේතු වන කාරණේ පිළිබඳ පිරිසිදු නුවණක් දැන් මේ ශ්‍රාවකයා තුළ ඉපදිලා තියෙනවා. ඒ පිරිසිදු නුවණ නිසාම කුසල සිත පදනම් කරගෙන එයා තුළ සෙනෙහසේ බීජය උපදින්නේ ස්නේහං මස්ස සෙනෙහසේ බීජය උපදින්නේ. ඒක කුසලයේ නිසාත් උපදින්න පුළුවන් අකුසලයේ නිසාත් උපදින්න පුළුවන්. කුසල් අකුසල් දෙපක්ෂයේම තුල ස්කන්ධ ධර්ම පහක් හට ගන්නවා විතරයි. එතනින් එහාට කිසිදු දෙයක් ලෝකේ සිද්ධ වෙන්නේත් නැහැ, සිද්ධ වෙමින් පවතින්නේ නැහැ කියලා දැනගත්තට පස්සේ පින උවද විශේෂ පිළිගැනීමකට යාලක් කරන්නේ නැහැ. අපි පින උනත් පිළි අරගෙන පින්නටම බැහැගෙන පිනමයි ශ්‍රේෂ්ඨ කියලා පින මතම දායාද වෙලා ඉන්නේ. මෙතන සිද්ධ වෙන සැබෑ ක්‍රියාවලිය දන්නේ නැති නිසා. පින් කළත් පව් කළත් කවර දෙයක් කළත් ස්කන්ධයන් නිරන්තරයෙන් ඇති. හැබැයි ස්කන්ධයන් ඇති වෙන විදිහ පවා පැහැදිලිව දැනගන්න ඕනේ. දැන් අපි අර රූපය කියන්නේ මෙයයි, රූපේ දෙවිදියකින් පහළ. මේවා ගැන නුවණක් තිබ්බාම එයාගේ හිතින්ම මේ කතාව දැක්කහම, එයාගේ හිතින්ම මේ කතාව තේරුම් ගත්තට පස්සේ ඒ තේරුම් ගත්ත ශ්‍රාවකයා තුල, ඒ තේරුම් ගත්ත පුද්ගලයා තුල පින්වත්නි නිරන්තරයෙන්ම කුසල පිළිබඳ ස්නේහයක් එයාගේ හිත තුල උපදින්නේ. එතකොට මේ සෙනෙහසේ බීජය කුසලයේ මත පැලවෙන්නෙත් නැහැ, අකුසලයේ මත පැලවෙන්නෙත් නැහැ. සම්පූර්ණයෙන්ම ජීවිතයේ කෙලවර වෙනකොට බුදුරජාණන් වහන්සේ මතක් කරන්නේ තක්කං පහායන උපේති සංකං. එතකොට එයාගේ ජීවිතය තුළ කිසිම කුසලයේ පිළිබඳවත් අකුසලයේ පිළිබඳවත් මේ ලෝකේ කිසිම දෙයක් පිළිබඳ තර්කයක් නැහැ. ඒ තර්කයක් නැතුව දිව්‍ය මනුස්ස සංඛ්‍යාත ලෝකයට එන්නේ නැහැ, පැමිණෙන්නේ නැහැ.
මේ මෙතනට අදාළ වන කුසල කුසල චින්තනය සම්පූර්ණයෙන්ම නැසලා දාලා කුසලයක් අතහැරලා දාලා ප්‍රහාණය කරලා අකුසලයක් අතහැරලා දාලා මේ දෙකම පිළිගන්නේ නැති තැනක මැදින් හිටගෙන ඉන්නවා. ඒ මැදින් හිටගෙන ඉන්න ශ්‍රාවකයා තුල තක්කං පහයන උපේති සංකම් තර්කයක් අතහැරලා යාට කුසලයේ ගැන තර්කයක් නැහැ. අකුසලයේ ගැන තර්කයක් නැහැ. සම්පූර්ණ දිව්‍ය මනුස්ස ප්‍රජාව කෙරෙහිම පැමිණෙන්නේ නැති ස්වභාවයකට යාගේ හිත පත් වෙලයි තියෙන්නේ. අඤ්ඤාය සබ්බේනි නිවේසනාති අනිකාමයන් අඤ්ඤ තරම්පි තේසං සචේ මුනි විතගේදෝ අගිද්ධෝ නායූහති පාර ගතෝ හි හෝති. උන්වහන්සේ මතක් කරනවා ඒ පුද්ගලයාගේ ජීවිතය තුළ මේ සම්පූර්ණයෙන්ම මේ සියලු සත්වයන්ගේ ස්ථානීය ස්වභාවයන් පිළිබඳ, ඒ කියන්නේ කාම ලෝකය හෝ රූප ලෝකය හෝ අරූප ලෝකය හෝ මේ කවර භවයක් අතරින් එක ස්ථානයක්වත් නොපතන ස්වභාවයට පත් වෙනවා. ඇයි? මේ කවර තැනක ගියත් දුකෙන් නිදහස් නෑ කියලා පැහැදිලි අවබෝධයක් ඒ ශ්‍රාවකයාට එනවා. ඒ අවබෝධය එන්නේ මේ ස්කන්ධයන් පිළිබඳ විදර්ශනා කරන කොටයි. ස්කන්ධයන් අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන් මේ ස්කන්ධයන් පිළිබඳ පැහැදිලි නුවණක් හදාගෙන මේවා විදර්ශනා කරන ශ්‍රාවකයා තුළ සියලු සතුන්ගේ ඒ ස්ථානීය වාසයන් පිළිබඳ, ඒ කියන්නේ කාම භවය හෝ ඒ කියන්නේ කාම ලෝකය හෝ රූප ලෝකය හෝ අරූප ලෝකය කියන මේ කවර ස්ථානයක්වත් එයා තුළ පතන ගතියක් නැහැ. මේ කවර ස්ථානයක් වුණත් ප්‍රාර්ථනා කරන ගතියක් ඒ පුද්ගලයා තුළ උද්ගත වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි මේ කාම ලෝකයේ ඉපදීම පිණිස හේතු වන යම් තණ්හාවක් තියෙනවා නම් ඒ තණ්හාවත් ප්‍රහාණය වෙලා ඒ තණ්හාව පවතින්නේ ස්කන්ධ පහ හැසුරු කරගෙන. රූප ලෝකයේ ඉපදීම පිණිස හේතු වෙන මොකක් හරි රූප තණ්හාවක් තියෙනවා නම් ඒ තණ්හාවත් ප්‍රහාණය වෙලා ඒකත් ස්කන්ධය ඇසුරේමයි ගොඩ නැගෙන්නේ. බාහිර ලෝකෙ නෙමෙයි. අරූප ලෝකයේ ඉපදීම පිණිස යම් වෙලාවක අරූප තණ්හාවක් තියෙනවා නම් ඒ තණ්හාවත් මේ ස්කන්ධයන් පහ ඇසුරේමයි ගොඩ නැගෙන්නේ. එතකොට මේ ගොඩ නැගෙන එක සම්පූර්ණයෙන් තමන්ගේ අභ්‍යන්තරය තුල සිද්ධ වෙන දෙයක් නිසා ස්කන්ධයන් පිළිබඳවම ගැඹුරු නුවණක් හදාගත්ත තැනක තෘෂ්ණාව සම්පූර්ණයෙන් ප්‍රහාණය වෙලා තවදුරටත් ගිජු නොවන ස්වභාවයක්, තවදුරටත් ඒ බුද්ධ නම් වූ ස්වභාවය තුළ තෘෂ්ණාවෙන් ගිජු නොවන ස්වභාවයක් පවතින නිසා ඒකාන්ත වශයෙන් මෙතන කියනවා ඒකාන්ත වශයෙන්ම පින්පව් රැස් කරන ගතියක් ස්වභාවයක් නැහැ. නායූහති පාර ගතෝහි හෝති. පින් රැස් කරන ගතියකුත් නැහැ, පව් රැස් කරන ගතියකුත් නැහැ. දෙකම නැහැ. එතකොට ඒ ස්වභාවය තුළ තමයි පින්වත්නි ස්කන්ධයන්ගේ නොඇලෙන ස්වභාවයක්, කෙලෙස් සහිත ධර්මයන් අතහැරලා දාපු ස්වභාවයක් තුළ තෘෂ්ණාව ක්ෂය වෙලා යන්නේ. ඒකයි මෙතන තියෙන්නේ සබ්බේසු ධම්මේසු අනුපලිත්තං සබ්බඤ්ඤහං තණ්හක්කයෝ විමුක්තං තං වාපි දීරං මුනි වේදයන්ති. සම්පූර්ණින් ස්කන්ධ ධර්මයන් කෙරෙහි නොඇලුණු ස්වභාවය, ඒක නොඇලුණු ස්වභාවය කියන එක කවදාවත් නිකන් ඇති වෙන්නේ නැහැ. ස්කන්ධයන් පිළිබඳ මේ රූපේ අද අපි තේරුම් රූපේ කියන්නේ මෙන්න මේක දෙපැත්තෙන් ඇති වෙනවා. වේදනාව කියන්නේ මෙන්න මේ විදිහ. වේදනාව දෙපැත්තකින් අවබෝධය හදා මේ විදියට හදාගත් එක තමන්ගේ సంతానගතව දකින්න නම් එයා මේ ස්කන්ධයන් පිළිබඳ අවබෝධය හදා ගන්න ඕන. මේවා ඉලක්ක කරගෙන සම්මා සමාධිය පුහුණු කරන්න ඕන. සම්මා සමාධිය පුහුණු කරන්න ඕන. ඒ සම්මා සමාධිය පුහුණු කරනකොට තමන්ටම දැනෙනවා, තමන්ගේම ප්‍රඥාවෙන් තේරුම් ගන්න හම්බ වෙනවා මේවා කවර තැනකවත් ඇලෙන්න හොඳ දේවල් නෙමෙයි. මම මේවට ඇලිලා බැඳිලා මේවා අබිනිවෙස් කර මම කාලේ ගෙව්වට මේවා ඇලෙන්න ඕන දේවල් නෙමෙයි, බැඳෙන්න ඕන දේවල් නෙමෙයි කියලා එයා සම්පූර්ණයෙන්ම තේරුම් ගන්නවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කරනවා පඤ්ඤා බලං සීල වතූපපන්නං සමාහිතං ඥාන රතං සතිමා සංගාප මුත්තං අකිලං අනාසවං තං වාපි දීරං මුනිං වේදයන්ති.
උන්වහන්සේ මතක් කරනවා මේ පඤ්ඤා බලං ප්‍රඥා බල ඇති සීල වතූපපන්නං. ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම ප්‍රඥාවෙන් තහ සීලයෙන් ශක්තිමත් වෙච්ච. දැන් ඔන්නේ නිවන් මාර්ගයේ ප්‍රතිපදාව කියනවා. දැන් මේ ස්කන්ධයන් පිළිබඳ අවබෝධය හදාගන්න කෙනාගේ ප්‍රායෝගික ප්‍රතිපදාවයි මෙතන විවෘත වෙන්නේ. මොකද්ද? පඤ්ඤා බලං සීල වතූපපන්නං සමාහිතං ඥාන රතං සතිමා. ඔන්න ප්‍රතිපදාව. ඥාන බලය හදාගෙන ඥානයේ බලයක් විදියට ප්‍රඥා බලං පඤ්ඤා බලය හදාගෙන සීල වතූපපන්නං සීලයකින්ද ශක්තිමත් වී ඒ දෙකින් ශක්තිමත් වෙලා සමාහිතං ඥාන රතං සතිමා එකඟ වූ ධ්‍යානයට ඇලුණු. ඔන්න ඊළඟ පියවර. ධ්‍යානයට ඇලුණු ඥාන රතං සතිමා සිහි ඇතිව වාසය කරන්නා වූ ඇල්මින් මිදුන මේ ලෝකේ ඇල්මින් මිදුන සංගාප මුත්තං අකිලං අනාසවං සිත තද කරන ධර්ම නැති. සිත තද කරන්නේ කෙලෙස් වලින්. සිත තද කරන ධර්ම නැති කෙලෙස් නැති ඒ පුද්ගලයාට තමයි මුනිවරයා කියලා කියන්නේ. දැන් මේක ප්‍රතිපදාව. කොහොමද? පඤ්ඤා බලං. අපි ඕක ප්‍රඥාව කියන එක හදාගන්න තමයි අපි සුතමේ ප්‍රඥාව මුලින් හදාගන්න කියන්නේ. අසෘතවත් පෘථග්ජන භාවයෙන් මිදෙන්නේ සුතවත් ආර්ය ශ්‍රාවක භාවයට එන්නේ ධර්මය ඇහිීමෙන් කියවීමෙන් ශ්‍රවණය කිරීමෙන්. මුලින්ම හදාගන්නේ ඒ ස්වභාවය. හොද්දට ධර්මයේ කියවලා ධර්මඥානය හොද්දට දියුණු කරගන්නවා. හොද්දට ධර්මයේ අහලා ඒ ධර්මයේ ඇසීම තුළින් නිවන් මාර්ගයේ මෙයයි ධර්මයේ මෙයයි අධර්මයේ මෙයයි ප්‍රතිපදාව මෙයයි පිළිවෙත මෙයයි කිය ගැඹුරින් අවබෝධය හදා ගන්නවා. එතකොට ගැඹුරින් අවබෝධය හදා ගන්නකොට ඒ ගැඹුරින් අවබෝධය හදාගත්ත තැනක ගැඹුරින් අවබෝධය හදාගත්ත තැනක ඒ ගැඹුරින් අවබෝධය හදාගත්ත තැනක පින්වත්නි එයා මූලික වශයෙන්ම සීලය තුල ශක්තිමත් වෙනවා. ඒ කියන්නේ ආයතනික පරිස්සම හදා ගන්නවා. හොඳට දහම් දැනුම හදා ගන්නවා, ආයතනික පරිස්සම හදා ගන්නවා. මෙන්න මේ දෙක තමයි බුදුරජාණන් වහන්සේ බලය විදිහට නිවන් මාර්ගයේ පෙන්වුවේ මෙතනදී. මේ දෙක හදාගෙන ඊට පස්සේ අර අහගත්ත ධර්මය අනුව එයා දැනගත්තනේ මේ ධර්මී වැඩිමක් කළ යුතු බව. බොජ්ජංග ධර්ම නම් මේවා එකින් එකට වඩාගෙන ඉස්සරහට යන්න ඕන බව. ඒ වගේම ස්කන්ධයන් පිළිබඳ ගැඹුරු අවබෝධයක් හදාගන්න කෙනෙක් ස්කන්ධයන් ඉලක්ක කරගෙන Tamanගේම හිතෙන් මේවා ක්‍රියාත්මක වෙන විදිහ දකින්න ඕන කියන තැනකින් එයා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක භාවය තුල දායාද වුණානේ. එතකොට මේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක භාවය තුල දායාද වෙච්ච මේ පුද්ගලයාට පින්වත්නි භාග්‍යවතුන් වහන්සේ අපට පැහැදිලි කරනවා ඒ පුද්ගලයා තුල ඒකාන්ත වශයෙන්ම ස්ථීර වශයෙන්ම වැඩිමක් කළ යුතු නම් ප්‍රඥා බලය හරියටම මේකයි කරන්න ඕන කියලා දැනගෙන කරන්න එපාය. නැත්තම් අමාරු වැටෙන්න පුළුවන් නේ. ඒකනේ අපි අර හැමදාමත් කියන්නේ සර්පේක් සම්බන්ධ පිළිපදිනවා වගේ ධර්මයේ සම්බන්ධ පිළිපදින්න කියලා. මොකද අමාරු වැටෙන්න පුළුවන් ධර්මයේ හරියට දැනගන්න හුරු කරන්න බැරි වුණොත් එහෙම. අමාරු වැටෙන්න කියන්නේ මේ ලොකු මානසික ව්‍යවුලකට වැටිලා කබලෙන් ලිපට වැටෙනවා වගේ නෙමෙයි. නමුත් ධර්ම මාර්ගයෙන් විසිවෙන්න පුළුවන්. විවිධාකාර වෘතයන්ට අහු වෙන්න පුළුවන්. ආර්ය මාර්ගයේ බෑර වෙලා තමා තුළ මුලාවක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා හොත්තට පඤ්ඤා බලං සීල වතූපපන්නං සමාහිතං ඥාන රතං සතිමා. ඊට පස්සේ එයාගේ ජීවිතය තුළ ධානයට ඇලුණු අන්න ධානය උපදව ගන්න. ඒ කියන්නේ සමතය කියන එක හොත්තට දියුණු කර ගන්න ඕනේ. ඒ කියන්නේ යටත් පිරිසෙන් විතක්ක ਵਿਚාර පීති සුඛ ඒකාග්‍රතාව සහිත පඨම ධානය කියන தത്വේවත් උදා කර ගන්න ඕනේ. ඒකයි මෙතන කියන්නේ සමාහිතං ඥාන රතං සතිමා. සිහි ඇතිවම ඒ පළවෙනි ධානය තුල භාවනාවට තුල සිහිය ඇතිවම මිදුණු සිත. කවරකින් මිදුණු සිත? පංචස්කන්ධයෙන් මිදුණු සිත. එහෙමනම් ධානය තුල පිහිටා එයා ස්කන්ධයන්ගෙන් මිදීම ඉලක්ක කරගෙන විදර්ශනාවකුත් වඩන්න ඕන.
ඒකයි මෙතන මිදීමක් ගැන කතා. මිදුණු සිත. මිදෙන්නේ මොන වගේන්ද? පංචස්කන්ධයෙන් මිදුණු සිත. තද කරන ධර්මීය නැතුව. ඒ කියන්නේ මේ උපාදානී නම් වූ Tamanගේ හිත තද කරලා දාන ධර්මයෙන් ගිලිහෙනවා මිදිච්ච හිතක. පංචස්කන්ධේ. එතකොට ඒ ස්වභාවයෙන් කෙලෙස් නැතිව වාසය කරන කෙනාට අපි කියනවා මුනිවරයා කියලා. අනේ ඒ මුනිවරයා කියන ස්වභාවය තුල දායාද වීම පිණිස තමයි අපි මේ බඳු ධර්මීක උපකාරය හදාගන්න අවශ්‍ය වෙන්නේ. ඒතං චරන්තං මුනිං අප්පමත්තං නින්දා පසංසාසු අවේදමානං සීහංව සද්දේසු අතන්ත සන්තං වාතංච චලම්පි අසජ්ජමානං. බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කරනවා ඒ විදිහට Taman හොඳට සිහිය උපද්දවගෙන පඤ්ඤා බලයේ සීල බලයේ දෙක හදාගෙන මිදුණු සිතකට, ඒ කියන්නේ ස්කන්ධයන්ගේ මිදීම පිණිස සමත විපස්සනා අනුග්‍රහයත් හදාගෙන ඉන්න කෙනෙක් තුල එයා තුල මේ තව දුරටත් කරගත යුතු දෙයක් නෑ. එයා තුල නොපමා භාවයමයි ප්‍රකට වෙලා තියෙන්නේ. එයා තුල ලෝකේ උභයන්තයට වැටෙන්නේ නෑ. ඒකයි මෙතන කියන්නේ නින්දා පසංසේසු අවේදමානං කියලා. මෙතන නින්දා ප්‍රශංසා කියලා දෙකෙන් කියන්නේ ලෝකේ උභයන්තය. නින්දාව ප්‍රශංසාවම නෙමෙයි. මේ ලෝකේ දෙපැත්තක් තියෙනවා. ලාභ අලාභ, නින්දා ප්‍රශංසා, යසායස, කීර්තිය ප්‍රශංසා මේ ආදී නොඑක් කාරණා. අන්න ඒ බඳු ස්වභාවයක් නම් තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ මතක් කරනවා සීහංව සද්දේසු අසන්ත සන්තං වාතංව චලම්පි අසජ්ජමානං. උන්වහන්සේ මතක් කරනවා හරියට බෙර ශබ්දයකින් ඒ කාලේ හරියට මේ ඔය බෙර පරිහරණය කරපු අය හිටියා. ඒක මේ සමහරවිට මලමිනී පවා කැලේ අරන් යනකොට බෙර ගහගෙන යන ටිකක් සත්තු එහෙම ඉන්නවනම් ඒ සත්තු ටිකක් පළවා හැරින්නයි බෙර පාවිච්චි කරේ. එමතු මලගමකට බෙර ගහන්න ඕන කියලා එකක් නැහැ. නමුත් කැලේට අරන් යනකොට බෙර ගගා යනකොට අර ළඟපාත සත්තු ඉන්නවනම් ඒ සත්තුත් කලබලයට දුවනවා. දැන් බලන්න මෙතන කියනවා හරියට සීහංව සද්දේසු අසන්ත සන්තං. බෙර ශබ්දයකින් බිය නොවන කේසර සිංහෙක් වගේ එයාගේ ඒ කියන්නේ බෙර ශබ්දයෙන් බිය වෙන්නේ නැති, බෙර හඬකට බය වෙන්නේ නැති කේසර සිංහෙක් වගේ වෙවුලන්නේ නැතුව සම්පූර්ණයෙන් Tamanගේ ජීවිතය තුළ එයාට පුළුවන් ඥානවන්තයෙක් විදියට නිවිල යන්න. ඒ කියන්නේ මේ ලෝකේ පවතින උභයාන්තය, ditthවය ඉදිරියේ ඒකත්වය තුළ දෙපැත්තට වැටෙන්නේ නැතුව ලෝකේ පටිච්ච සමුප්පන්නව හේතුඵල සහිතව විමසමින් අභ්‍යන්තර හිත කලඹ ගන්නේ නැතුව ඉන්න පුළුවන් මේ ස්කන්ධයන් පිළිබඳ ගැඹුරු අවබෝධය හදාගත්ත ශ්‍රාවකයාට. එතකොට මේ බඳු ශ්‍රාවක භාවයක් හදා ගැනීම පිණිසමයි අපේ උනන්දුව ඇති කරගන්න ඕන පින්වත්නි. මේ බඳු ස්වභාවයටමයි මේ අපේ හිත පත් කරගන්න අවශ්‍ය වෙන්නේ. එතකොට මේ බඳු ස්වභාවයට අපේ හිත පත් කරගන්න අදහස අපේ අභ්‍යන්තර චිත්තසංතානිය තුල තියෙනවා නම් එයා තුල ගොඩනැගින්න ඕන ප්‍රතිපදාවම බුදුරජාණන් වහන්සේ අපට ඊටාම ලස්සනට පැහැදිලි කරලා දීලා තියෙනවා. එතකොට එයාගේ ජීවිතය තුල භාග්‍යවතුන් වහන්සේ මතක් කරනවා යෝ සංඤ තත්තෝන කරෝති පාපං දහරෝච මජ්ජිමෝච මුනිං යතත්තෝ. එයාගේ ජීවිතය තුල පින්වත්නි ඥානය තුලින් එක පැත්තකින් ශක්තිමත් වෙලා තියෙනවා, සීල සංවරයෙන් අනිත් පැත්තෙන් ශක්තිමත් වෙලා තියෙනවා. එයා කුමන තත්වයක හිටියත් පින්වත්නි එයාගේ ජීවිතය තුල ආශ්‍රව ක්ෂය වීම ස්ථිරව සිද්ධ වෙන දෙයක්. එහෙමනම් මෙතන මේ අපි කතා කරන මූලික බුදුදහමේ හරයාත්මක කාරණා පිළිබඳ හකුළුවා දැක්වීමක් භාග්‍යවතුන් වහන්සේ මෙතන පැහැදිලි කරනවා. මොකද්ද? උන්වහන්සේ මතක් කරනවා මේ අර මුලින් පැහැදිලි කරේ ප්‍රතිපදාව හැටියට ගාථාවේ තියෙන ආර්ය අෂ්ටාංගික මාර්ගයම තමයි. පංචා බලං මේ පඤ්ඤා බලං සීල වත්තුප පන්නං සමාහිතං ඥාන රතං සතිමා සංගාප මුත්තෝ අකිලං අනාසවං
තං වාපි දීරං මුනිං වේදියන්ති කියලා කිව්වේ ආර්ය අෂ්ටාංගික මාර්ගයම තමයි. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පිළිබඳ හකුලුවා වෙනත් ගාථාවකින් පැහැදිලි කිරීමක්. පඤ්ඤා බලං කියලා කිව්වේ සම්මා දිට්ඨිය සම්බන්ධවයි. එතකොට සම්මා දිට්ඨිය කියලා කියන්නේ ප්‍රඥාව තුලින් අවධාරණය වෙන කාරණේ. සීල වතූපපන්නං කියලා කිව්වේ සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වාචා, මෙන්න මේ ටික. ඊළඟට කියනවා සමාහිතෝ. සමාහිතෝ කියලා කිව්වේ සමාහිතෝ ඥාන රතං සතිමා. සතිමා කියන්නේ සම්මා සතිය. සමාහිතං කියලා කිව්වේ සම්මා සමාධිය. ඊළඟට එතකොට මේ ස්වභාවය තුල හිටියට පස්සේ මොකද්ද මේකේ වැදගත්ම දේ? පඤ්ඤා බලං. සම්මා දිට්ඨියයි වැදගත්ම දේ. එතකොට සම්මා දිට්ඨියටපත් වුණාට පස්සේ ඒ සම්මා දිට්ඨියම පියවර ගණනාවක් බුද්ධ දේශනාව පැහැදිලි කරනවා. සම්මා දිට්ඨියේ මුලින්ම දසවස්තුක සම්මා දිට්ඨිය හදාගෙන ඒ දසවස්තුක සම්මා දිට්ඨිය හදා ගන්නවා කියන එක ASCII දහම් දැනුමද ගොඩනගාගත යුතුයි කියන කාරණේ අවධාරණය වෙනවා. හේතුව බුදුරජාණන් වහන්සේ විශ්වාස කරන, ධර්මී විශ්වාස කරන, සංඝයා විශ්වාස කරන තැනක තමයි සම්මා දිට්ඨිය කියන එක උද්ගත වෙන්නේ. බුදුරජාණන් වහන්සේ විශ්වාස කරන්නේ නැති තැනක සම්මා දිට්ඨිය කියලා ස්වභාවයක් උද්ගත වෙන්නේ නැහැ. එතකොට සම්මා දිට්ඨිය උපදවාගත්ත ශ්‍රාවකයා එයා ඊට පස්සේ පටිච්ච අර බුද්ධ දේශනාව තුලින් හදා ගන්නවනේ නුවණක්. බුදුරජාණන් වහන්සේ විශ්වාස කරගෙන ධර්මයේද විශ්වාස කරගෙන මේ බඳු ධර්මියක් තුලින් නිවිච්ච උත්තමියොත් ඉන්නවා කියලා මේවා විශ්වාස කර ගැනීම තුළ දසවස්තුක සම්මාදිට්ඨියට එනකොට අර ධර්මීය ආඛ්‍යානීය ධර්මීය ස්වභාවය තේරෙන්න පටන් ගන්නවනේ. මොකද්ද? පටිච්ච සමුප්පන්නයි ධර්මයේ. අවිද්‍යාව නිසා සංකාර ගොඩ නැගෙනවා, සංකාර නිසා විඥානය ගොඩ නැගෙනවා. මේ විදිහට එයාට මේ කාරණේ එකට පැහැහිලා යන විදිය පේනවා, තේරෙනවා. මේක තේරෙනකොට මේකේ එක තැනකින් එයාට පුළුවන් ධර්මයට ඇතුල් වෙන්න. අන්න සම්මාදිට්ඨිය තමාගේ ජීවිතය තුළ ස්ථාවර කරගන්න පුළුවන්. චතුරාර්ය සත්‍ය පරයයන් සම්මාදිට්ඨිය හදාගන්න කෙනෙකුට එයාට පුළුවන් මේ ඇති වෙන පටිච්ච සමුප්පන්නව ගැට ගැසී ඇති ආකාරය පිළිබඳ නුවණ හදාගන්න. එතකොට එයාට බුදුරජාන් වහන්සේගේ ධර්මයේ කේන්ද්‍රගත කතාව චතුරාර්ය සත්‍ය, ඒ චතුරාර්ය සත්‍ය පිළිබඳ එයාට පුළුවන් ධර්මයේ ඔස්සේ නුවණ හදාගන්න. අන්න එතන අර ඇතිවෙච්ච සම්මාදිට්ඨියම විදර්ශනා සම්මාදිට්ඨියට හරව ගන්න එයාට පාර හම්බ වෙනවා. දුක කියන්නේ මෙයයි. මොකද එයා මුලින්ම බුදුරජාණන් වහන්සේ පිළි අරගෙන ධර්මයේ විශ්වාස කරගෙන සංඝයා විශ්වාස කරගෙන ධම්ම මාර්ගයට අවතීර්ණය වෙච්ච පුද්ගලෙක්. ඒ අවතීර්ණ භාවය තුළ යාට යම් පිළිසරණක්, යහපතක්, අභිවෘද්ධියක් මෙතන හැදිලා තියෙනවා. ඒ අභිවෘද්ධියක්, පිහිටක්, පිළිසරණක්, යහපතක් හැදී ඇති තැනක භාග්‍යවතුන් වහන්සේ මෙතනදී පැහැදිලි කොට වදාරනවා, පින්වත් මහණෙනි, මේ සම්මාදිට්ඨිය ඇති කර ගන්නවා නම් දුක්ඛේ ඥානයත්, දුක්ඛ සමුදය ඥානයත්, දුක්ඛ නිරෝධේ ඥානයත්, දුක්ඛ නිරෝධගාමිනී පටිපදාව නම් වූ ඥානයත් ඒ ශ්‍රාවකයා තුල මතුවෙන්න ඕනේ. එතකොට දැන් එයාට තේරෙනවා මේ දුක කියන්නේ මේ ස්කන්ධ දුක. වෙන කවරක්වත් නෙමෙයි දුක කියන්නේ. අපි අර මුලින් කියපු මේ රූපය, වේදනාව, සංඥාව, සංකාර, මේක තමයි දුක. මේ ටික තමයි දුක. මේ ස්කන්ධයන් යම් තාක් කාලයක් පවතිනවාද, ඒ ස්කන්ධයන් පවතින තාක් කාලයක් දුක තියෙනවා. එතකොට ඒක තේරෙනකොටම යාට කාම ලෝකේවත්, රූප ලෝකේවත්, අරූප ලෝකයක් කොහෙවත් රැඳෙන එක ගැන අදහසක් එන්නේ නැහැ. ඇයි? ස්කන්ධයන් පවතින්නේ කොතනද? එතන දුක තියෙනවා. ඒක දිව්‍ය ලෝකේ වුණත් මේක තේරුම් ගන්න ඕනේ. දැන් දිව්‍ය ලෝක ස්කන්ධ පහම තියෙනවද කියලා කෙනෙක් අහන්න පුළුවන්. ඒකෝකාර භව, චතුෝකාර භව, පංචෝකාර භව කියලා මේ ස්කන්ධයන්ගේ මේ ප්‍රමාණය, ඒ තැන්වල පවතින ස්කන්ධයන්ගේ ප්‍රමාණය අනුව තමයි ඒකෝකාර භවය, එක ස්කන්ධයක් පවතින තැන්, චතුෝකාර භවයේ ස්කන්ධ හතරක් පවතින තැන්, පංචෝකාර භවයේ ස්කන්ධයන් පහක් මෙහි පවතින්නේ. ඒ විදිහට තීරණය වෙලා තියෙන්නේ. නමුත් ස්කන්ධ එකක් පැවතුනත්, පහක් පැවතුනත්, හතරක් පැවතුනත් දුක තියෙනවා. ඒකනේ අර අවබෝධයටපත් වෙන කෙනෙක් අවබෝධය ස්ථාවර කර ගන්නකොට එයා කල්පනා කරලා ඒ උත්තමයා තුළ අර සංඛාර උපේක්ඛා ඥානෙ උපදිනකොට සියලුම සංස්කාර පිළිබඳ මධ්‍යස්ත භාවයක් එයාගේ හිත තුළ උද්ගත වෙනකොට ඒ සියලු සංස්කාරයන් පිළිබඳ මැදහත් භාවයේ නිසාම අතීත සංකාරද, අනාගත සංකාරද,
අභ්‍යන්තර ආයතනද බාහිර ආයතනද බාහිර ආයතන ලෝකයද අභ්‍යන්තර ස්කන්ධ ලෝකයද මේ සියල්ලම පිළිබඳ පින්වත්නි ඒ පුද්ගලයා තුල සියල්ලම පිළිබඳ ඒ පුද්ගලයා තුල ගැඹුරු අවබෝධයක් පිහිටනවා. ඒ ගැඹුරු අවබෝධයම තමයි පින්වත්නි එයාගේ ජීවිතය තුල ඒ ගැඹුරු අවබෝධය එයාගේ ජීවිතය තුල මධ්‍යස්ථ භාවය හදනවා. මේ සියලුම සංස්කාර ඇති වෙලා නැති වෙලා යනවා, මැදින් හිට ගන්නවා. නාම රූප ධර්මයන් නැතිවීමක් නම් වෙන දෙයක් නැහැ කියලා මැදින් හිට ගන්නවා. අතීත සංකාරානුව ගියත් වැඩක් නැහැ, අනාගත සංකාරානුව ගියත් වැඩක් නැහැ කියලා වර්තමාන සංකාරයක ඉන්නවා. වර්තමාන සංකාරات වැඩක් නැහැ, මේකත් සංකාර ධර්ම ටිකක් ඇති වෙලා නැති වෙලා යනවා, මෙතනත් බැඳෙන්න ඕනේ නැහැ කියලා ඒක ගැනත් මැදහත් වෙනවා. ඒ මැදහත් භාවය ගැන හිතක් උපන්නම ඒ හිත ගැනත් මැදහත් වෙනවා. මේ විදියට මැදහත් භාවය දැනින්නේ කවරකටද? මැදහත් භාවය දැනින්නේ විඥාණයට. විඥානස්කන්ධයට තමයි මැදහත් භාවය දැනෙන්නේ. නම් මෙතන විඥානස්කන්ධය ක්‍රියාත්මකයි. අන්න විඥානස්කන්ධය කවර තැනක ක්‍රියාත්මක වුණත් ඒ ක්‍රියාත්මක වෙන කවර තැනක වුවද දුක කියන ස්වභාවයක් පවතිනවා, දුක කියලා ස්වභාවයක් ක්‍රියාත්මක වෙනවා කියලා. එතන දැන් මෙතන විඥානස්කන්ධයේ යම්තම් කොහේ හරි ක්‍රියාත්මක වෙනවා, එතනත් දුක තියෙනවා කියලා ඒකත් අතහැරලා දානවා මදහත් භාවයේ පිළිබඳවත්. ඒ මදහත් වෙච්ච විඥානයේ පිළිබඳවත් මදහත් වෙනවා. අන්න ඒ විදිහට ඊටාම සියුම් විමසලා බලනකොට මේ සියලුම ස්කන්ධයන් පිළිබඳ මදහත් භාවයක් උපදිනවා. එතකොට ඒ මදහත් භාවයත් එක්කම එයාගේ ජීවිතයේ සම්පූර්ණයෙන් දුකින් නිදහස් වෙන ශ්‍රාවක භාවයක් ඇති වෙනවා. මෙන්න මෙතනදී පින්වත්නි දැන් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා දුක කියන්නේ මෙයයි. ස්කන්ධයන් කොතන පැවතුනත් දුක පවතිනවා. එතන එකක් තිබ්බත් පහක් තිබ්බත් හතරක් තිබ්බත් දුක තියෙනවා. දුක්ඛේ ඥානං කියන ස්වභාවය සම්මාදිට්ඨියෝසේ ඇති වෙනකොටම පින්වත්නි ත්‍රිවිධ භවයම පිළිකුල් වෙන්න පටන් ගන්නවා. කාම භවය වුණත්, රූප භවය වුණත්, අරූප භවය වුණත්, කවර භවයක් වුණත් වැඩක් නැහැ. ත්‍රිවිධ භවයම පිළිකුල් වෙන්න පටන් ගන්නවා. කාම ලෝකයයි, රූප ලෝකයයි, අරූප ලෝකයයි ඔක්කොම පිළිකුල් වෙනවා. අපිට එහෙමනම් සම්මාදිට්ඨිය නැති අවුලක් නෙමෙයිද තියෙන්නේ? සම්මාදිට්ඨිය නැති අවුලක් තියෙන. ඊට පස්සේ මේ විදියට නුවණ හදා ගන්නකොට ඒ නුවණ හදාගත්ත පුද්ගලයාගේ චිත්තසංතානය තුල දුකේ හට ගැනීම තමන්ගේම හිත කෙරෙහි තමන්ගේ හිතෙන් ඇතිවෙන තණ්හාවමයි කියලා ගැඹුරින් පේන්න පටන් ගන්නවා. තණ්හාව කියන්නේ හිතේම ඇති වෙච්ච දෙයක්. තණ්හාව නිරුද්ධ කිරීමමයි ශ්‍රේෂ්ඨ කියලා එයාට පේනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නම් නිරුද්ධ කරන පිළිවෙතක් පාරක් පේන්න පටන් ගන්නවා. ඒත් ඔන්න ඕක තමයි පඤ්ඤා බලං කියලා කිව්වේ. ඔන්න ඕක දැනගන්න එක තමයි ප්‍රඥා බලය. ඊට පස්සේ ප්‍රඥා බලය තුල පිටනකොට සම්මාදිට්ඨිය තුල වාසය කරනකොට ඒ සීලය තුල සීලවතූපපන්නං කිව්වේ මේ සම්පූර්ණින් ආයතනික ලෝකයේ තුල සංයමයේ සංවර භාවය හදාගෙන සමාහිතං ඥාන රතං සතිමා සම්පූර්ණයෙන්ම සිහි ඇතුවම ධානයට ඇලුණු සිතින්ම සම්පූර්ණින් ස්කන්ධයන්ගේ මිදිච්ච ස්වභාවයක් ඒ හිත තුල උද්ගත වෙනවා. සම්පූර්ණයෙන්ම පින්වත්නි ඒ ස්වභාවයට උදව් කරන්නේ සමාහිත භාවයයි, සම්මා සමාධියයි. සම්මා සමාධිය තුලින් ලෞකික වශයෙන් ඇතිවෙන ධානයයි ඥාන රතං සතිමා සම්මා සතියයි. ඊළඟට කියනවා සංගාප මුත්තං අකිලං අනාසවං සිහි ඇතුවම පින්වත්නි සම්පූර්ණයෙන්ම හිත ඇල්මින් මිදුණු ස්වභාවයක් තුල පවතිනවා. ඒ කියන්නේ හිත මිදෙනවා. මිදෙන්න උදව් කරන්නේ විදර්ශනා සම්මා දිට්ඨියයි. ඒතර විදර්ශනා කරනකොට මේ ලෝකේ ඇති වෙන නැති වෙන ස්කන්ධයන්ගේ ක්‍රියාවලිය පැහැදිලිව පේනවා. ඒ පැහැදිලිවම පෙනීම තුල එයා සම්පූර්ණයෙන්ම දුකෙන් නිදහස් වුණු ශ්‍රාවක භාවයකට පත් වෙනවා. මේ දුකෙන් නිදහස් වෙච්ච ශ්‍රාවක භාවයේ පිණිස එකම පිළිවෙල
වෙන කවරක්වත් නොව ආර්ය අෂ්ටාංගික මාර්ගයයි මේ ගාථාව ASCII තිබ්බේ ආර්ය අෂ්ටාංගික මාර්ගයමයි. ඒකේ පිළිවෙත විදියට විදර්ශනා කරනවා නම් අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් ස්කන්ධයන් දැකීම හැර වෙන කවර දෙයක්වත් නැහැ. මේක තමයි බුදු කෙනෙක්ගේ කේන්ද්‍රගත කතාව. ඒතර මේක ASCIIෙන් අපිට පුළුවන් නිවෙන්න. හැබැයි එක එක්කනට යම් යම් වෙනස්කම් සහිතවයි ඒක කරන්න වෙන්නේ. මොකද මේ ඒ පුද්ගලයා විදර්ශනා කළ යුතු පිළිවෙත් පටිපාටි වෙනස්කම් තියෙන්න පුළුවන්. මොකද ඒ කෙනාගේ හිතේ ස්වභාවය අනුව මොකද රාග බලවත් වෙච්ච අය ඉන්නවා, ද්වේෂය බලවත් වෙච්ච අය ඉන්නවා, මෝහය බලවත් වෙච්ච අය ඉන්නවා, සද්ධාව බලවත් වෙච්ච අය ඉන්නවා, වීරිය බලවත් වෙච්ච අය ඉන්නවා. ඊට පස්සේ විතර්කයේ බලවත් වෙච්ච අය ඉන්නවා. ඒ මානසික මට්ටම දිහා බලාගෙන ඒ අයට අදාළ යථාර්ථයේ දකින්න පාරට මඟ පෙන්වීමක් කළොත් ඒ මඟ පෙන්වීම ඔස්සේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල ශක්තිමත් වුණොත් ඕනෑම ශ්‍රාවකයෙකුට මේ ධර්මයේ තුල මිදීමක් ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන්. ඒ ප්‍රත්‍යක්ෂ වීම Tamanගේ හිත තුලින්ම අත්දකින්න ඕන තත්වයක් මිසක් ලෝකේවත් ආරණ්‍යවලවත් හාමුදුරුවෝ ළඟවත් තියෙන එකක් නෙමෙයි. තණ්හාවෙන් නිදහස් වෙන්නයි තියෙන්නේ. තණ්හාවෙන් නිදහස් වෙන විදිහට ආයතන පරිහරණය කරන්නයි තියෙන්නේ. ඒ ස්වභාවය ස්ථාවර කරගන්නයි තියෙන්නේ. ඒකට අදාළ විදර්ශනාමය පටිපාටිය භාග්‍යවතුන් වහන්සේ අපිට අනුකම්පාවෙන් ඔළුව අත ගාලා කියලා දීලා තියෙනවා. දැන් ඉතින් ඒකෙන් ශක්තිමත් වීම විනා අපිට කළ යුතු වෙන දෙයක් නැහැ. අද මේ දේශනාවේ දායකත්වයෙන් කටයුතු කරන්නේ අංක 215න් 106 ලිබර්ටි පාක් කැස්බෑව පදිංචි රුවිනි දිසානායක සහ පානදුර පදිංචි අරෝෂා ජයමාලි කියන පින්නතුන් දායකත්වයෙන් කටයුතු කරනවා. ඒ හැම දිනාටම නිදුක් බව, නිරෝගී භාවය, සුවපත් භාවය, දීර්ඝායුෂ සම්පන්නිය ප්‍රාර්ථනා කරනවා. එයත් බලාපොරොත්තු වෙනවා මීට වසර 18කට පෙර අභාව ප්‍රාප්ත වුණ MS දසනායක පියාණන් ඇතුළු සියලුම ඥාතීන්ටත් මීට වසර 5කට පෙර අභාව ප්‍රාප්ත වුණ SL පනන්ගල බාප්පාටත් ඒ වගේම මියගේ වර්ග પરම්පරානුගත ඥාති වර්ගයාටත් මේ උතුම් කුසලානිසංසයන් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. භවගාමී ජීවිතයේ කෙලවර වෙලා සංසාර දුක්ගෙවා ලබන අමා නිවන් පිණිසම මේ දේශනාමේ කුසල් හේතු වාසනා වේවා කියලා අදිෂ්ඨාන කරනවා. සුජීවත්ව සිටින ඉන්ද්‍රාණී දසනායක මෑණියන් ඇතුළු ඥාති වර්ගයාට මේ කුසල් අනුමෝදන් කරනවා. මේ කුසල් හේතු වීම තුලින් ඒ ඇත්තන්ගේ භවගාමී ජීවිතයේ සුවපත් වේවා. ඊ타ම ඉක්මනින් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. නිදුක් නිරෝගී සුව මෙලෝ වශයෙන් සැලසේවා කියලා අදිෂ්ඨාන කරනවා. දේශකයන් වහන්සේ විච අපටත් ලක්වාසී ලෝකවාසී හැම දිනාටමත් ප්‍රඥා නාලිකාවේ නායක ස්වාමින් වහන්සේ ප්‍රදාන සියලු දිනාටත් මේ කුසල් උපකාර වේවා කියන අදිෂ්ඨානයත් ඊ타ම ඉක්මනින් හැම දිනාටම ධර්මාවබෝධයේ පිණිසත් මේ කුසල් බලවත් වේවා කියලා අදිෂ්ඨාන කරලා තියෙනවා. සතරවරන් රජදරුවන් සක්දෙවිඳුන් ප්‍රදාන සියලු දිව්‍ය රාජ මණ්ඩල වලටත් බ්‍රහ්ම රාජ මණ්ඩල වලටත් අවීචියේ පටන් බවාග්‍රේ දක්වා විහිදී පැතිරී පවතින පෙනෙන නොපෙනෙන හැම දිනාටමත් මේ කුසල් උපකාර වේවා. ඊ타ම ඉක්මනින් ජීවිතාවබෝධයේ පිණිස මේ කුසල් හේතු වාසනා වේවා කියලා අදිෂ්ඨාන කරනවා. ඒ වගේම මියගිය ඥාතීන්ටත් ඔබ අප හැම දිනාටමත් දායකත්වයේ දරූ සියලු දෙනාටත් උතුම් ජීවිතාවබෝධ වේවා කියන අදිෂ්ඨානයෙන් දේශනාව නිමා කරනවා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි. ද්වේෂක්ඛයෝ නිබ්බානං